වස්සාන ධර්ම දේශනා ලෞකික ජීවිතයේ සාර්ථකත්වයටත් ලෝකෝත්තර ආධ්‍යාත්මික ජීවිතයේ සාර්ථකත්වයටත් අතිශයින්ම බලපාන කරුණක් තමයි ඡන්ද දේශ බය මෝහ මේ හතර. මේ හතර තේරුම් ගන්න. තේරුම් අරගෙන මම ඉන්නේ දැන් කොතනද? මොනවද කරන්නේ? මං කරන දේ ධර්මයට එකඟද? එහෙම නැත්නම් මං ගන්න තීරණේ හරිද? මං කාගෙන් හරි උපදේශයක් ලබාගෙන ඉදිරියට යනවද? මෙන්න මේ විදියට හිතලා කටයුතු කරන්න අපි පෙළඹුණොත් පින්වතුනි අපිට යහපතක් උදා කරගන්න පුළුවන්. ඒ වුණාට කිසි කෙනෙක් කියන වචනයක් ගණන් ගන්න නැතුව අම්මා තාත්තා කියන එක ගණන් ගන්නෙත් නැහැ, සහෝදර සහෝදරියෙක් කියන එක ගණන් ගන්නෙත් නැහැ, ගුරුවරයෙක් කියන එක ගණන් ගන්නෙත් නැහැ, පන්සලේ ස්වාමීන් වහන්සේ කියන එක ගණන් ගන්නෙත් නැහැ, කල්යාණ මිත්‍රයා හිතවතා කියන එක ගණන් ගන්නෙත් නැහැ. මම තමයි සියල්ල දන්න කෙනා. ඒ නිසා එක එක්කෙනාට බෑ මට උපදෙස් දෙන්න. මගේ තීරණේ මං ක්‍රියාත්මක කරනවායි කියන මේ චින්තනයට පැමුණුනොත් අනිවාර්යයෙන්ම අපි ප්‍රපාතයට ඇද වැටෙනවා. හිතන්න මොහොතක් මා ගන්නා තීරණය මටත් මගේ දියුණුවටත් මගේ ආර්ථිකය ආරක්ෂා වීමටත් ඒ වගේම අන් අයගේ යහපැවැත්මටත් මේකට හේතු වෙලා තියෙනවද? අන්න එහෙම හේතු වෙලා තියෙනවා නම් අන්න ගන්න තීරණේ හරි. නමුත් මං ගන්න තීරණේ මටත් අයහපතක් නම් අන් අයටත් අයහපතක් නම් මං කොහොමද ඒ තීරණේ හරි කියලා කියන්නේ? මං කොහොමද ඒ තීරණෙන් ඉදිරියක් හදාගන්නවයි කියලා කියන්නේ? ඒ නිසා පින්වත්නි වඩාත් සැලකිලිමත් වෙන්න ඕන තීරණ ගැනීමේදී. එහෙම නොවුනොත් අපි කරන වැඩ අපටත් අන් අයටත් අයහපතක් වෙනවා කිසිදු සැකයක් නැහැ. දිනපතා නවතම ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්ම දේශනා අපගේ YouTube නාලිකාව දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න. බෙල් අයිකනය ක්ලික් කරන්න. වස්සාන ධර්ම දේශනා YouTube නාලිකාව ඔස්සේ ප්‍රචාරය වන මෙම සුමතුර ධර්මානුශාසනාව වෙනුවෙන් පින්බර දායකත්වයෙන් කටයුතු කළේ කේ කුසුමා මහත්මිය සහ විජමුනිගේ කුසුමලතා මහත්මිය යන පින්වත් දෙදෙනායි. එම පින්වත් දෙදෙනාගේ ප්‍රධාන අරමුණු වන්නේ තංගල්ල පට්ටිය පොළ විසූ කේ නදෝරිස් පියාණන්ට සහ ජී සොපිනා මෑණියන්ටත් වලස්මුල්ල පල්ලේකන්ද අරබුගොඩ විසූ විජමුනිගේ ප්‍රේමදාස පියාණන්ටත් විජමුනිගේ යසෝහාමි මෑණියන්ටත් පින් අනුමෝදන් කරමින් වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ ධර්ම දානමය පින්කමක් සිදු කිරීමයි. අද දේශකයන්න් වහන්සේ අතිපූජනීය මාලිම්බඩ පඤ්ඤාසාර ස්වාමීන් වහන්සේ. අවසරයි අපේ හාමුදුරුවනේ. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. ගරුතර මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත පින්වතුනි, අද මේ උතුම් ධර්ම දානමය පුණ්‍ය කර්මයෙහි පින්වත් දායකත්වයෙන් කටයුතු කරන්නේ කේ කුසුමා මහත්මිය සහ විජයමුනිගේ කුසුමලතා මහත්මිය යන පින්වත් දෙපළයි. මේ පින්වතුන්ගේ මූලික අරමුණ තමයි තංගල්ල පට්ටිය පොළ විසූ කේ නදෝරිස් පියාට ජී සොපිනෝනා මෑණියන්ට
වීරකැටියේදී අකල් මරණයකට ගොදුරු වූ සෂාන් පුතුට වලස්මුල්ල පල්ලි කන්ද අරබකොට විසූ විජයමුනිගේ ප්‍රේමදාස පියාණන්ටත් විජයමුනිගේ යසෝහාමි මෑණියන්ට නමින් පරලෝසපත් සියලු දෙනාට පින් අනුමෝදන් කිරීම. මේ ප්‍රධාන අරමුණට අමතරව තවත් අරමුණු පුණ්‍යානුමෝදනා කිරීම ආශිර්වාද කිරීම තියෙනවා. ඒවා අපි පසුව සඳහන් කරලා පින්වතුනි පින් අනුමෝදන් කිරීම ආශිර්වාද කිරීම කරමු. එතෙක් බුදු බණ පදයකට අවධානය යොමු කරමු. ශ්‍රද්ධාවන්ත පින්වතුනි මේ ඔබ සූදානම් වන්නේ ලෝතර තථාගත බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයා විශේෂෙහි පතල මහා කරුණාවෙන් දේශනා කොට වදාළ සද්ධර්මයෙන් බිඳක් ශ්‍රවණය කරන්න. පින්වතුනි ධර්ම ශ්‍රවණිය තරම් ආනිසංස ලැබෙන වෙනත් පිනක් නැති තරම් සබ්බ දානං ධම්ම දානං ජිනාති සියලුම දානයන් පරදවා ධර්ම දානයේ ජය ගන්නා බවයි බුද්ධ දේශනාව. ධර්මයේ ශ්‍රවණය කරනකොට පින්වතුනි අපි නොදන්න බොහෝ කරුණු අපට දැන ඉගෙන ගන්න පුළුවන්. දන්නා කරුණු වඩාත් දියුණු කරගන්න සංවර්ධනය කරගන්න අවස්ථාව ලැබෙනවා. හිතට බලපාන යම් යම් දුක් කම්කටොළු නොසන්සුන්තාවයන් මේවා දුරු කරගෙන හිතට සහනය සංසිඳීම ඇති කරගන්න පුළුවන් ධර්ම ශ්‍රවණයෙන්. සැකතෙන් තියෙනවා නම් ඒවා දුරු කරගෙන නිවැරදි දැක්මකින් ඉදිරියට යන්න පුළුවන්. වැරදි මිත්‍යා දෘෂ්ටියක කෙනෙක් සිටිනවා නම් ඒයින් අත්මුදවලා සම්‍යක් දෘෂ්ටියට අරගන්න ධර්ම ශ්‍රවණය ඉවහල් වෙනවා. පින්වතුනි අපට බලපාන අපේ ජීවිතයේ තුල තියෙන යම් යම් දුර්වල අඩුපාඩුකම් මගහරවලා අපිට හරි දේ වටහාගෙන නිවැරදි දැක්මක් ඇති කරගෙන හරි මාර්ගේ සරුදේ සරු හැටියටත් નિසරුදේ નિසරු හැටියටත් දැකලා ඉදිරියට යන්න පුළුවන්. මේ සියල්ලටම වඩා පින්වතුනි බලවත් වන්නේ අනවරාග්‍ර සංසාරී සැරිසරන අපට අන්නේ දුක් නැති කරලා සදා සැනසුම වන අමා මහ නිවනින් සැනසෙන්න වාග්ය උදා වෙනවා ධර්මය අහනකොට. බණපදයක් අහන්න නැතුව පින්වතුනි මේ ලෝකයේ කිසිවෙක්ට ධර්මාවබෝධය ලබන්න බෑ. ධර්මාවබෝධය ලැබිය හැක්කේ ධර්ම ශ්‍රවණයෙන්මයි. ඒ නිසා ධර්ම ශ්‍රවණය බණ අහන එක කොයි තරම් ජීවිතයට වැදගත්ද. ඒ නිසා තම තමන්ට ඉඩකඩ පහසුකම් තියෙන හැම වෙලාවකම බණපදයක් අහන්න යොමු වෙන්න පින්වතුනි. වෙන ලෝකේ කිසිවකින් සැනසීමක් උරුම කරගන්න බෑ. එහෙත් ඕනෑම ගැටලුවකදී අපට සැනසීම ලබන්න පුළුවන් වෙන්නේ ධර්මයෙන්මයි. ලෝකයේ ශ්‍රේෂ්ඨතම දර්ශනයකටයි අපි හිමිකම් කියන්නේ බෞද්ධයෝ හැටියට. ඒ නිසා බෞද්ධකම අපට ආඩම්බරයක් පින්වතුනි. දේවවාදී ආගම් ඔස්සේ යන අන්තවාදී ලෝක ජනතාව බැලුවහම කිසිවකට යටත් නොවි ස්වාධීන චින්තනයකින් නිදහස්ව හිතන්නට ස්වාධීනව හිතන්නට ස්වෛරීත්වයෙන් ජීවත් වන්නට තම තම නැනපමණින් මේ ධර්මය ග්‍රහණය කරගනිමින් ඉදිරියට යන්නට සත් ධර්මයමයි මඟ කියන්නේ. වෙන කිසිවක් නෙවෙයි. ඒ නිසා ධර්මයේ ශ්‍රවණය තුල සැබෑ ජීවිතය හෙලිපෙහෙලි කරගෙන ඉස්සරහට යන්න පුළුවන් පින්වතුනි.
ඒ නිසා අද දේශනාවෙන් විස්තර වන්නේ සතර අගතිය පිළිබඳවයි. අපිව අගතියට පත් කරන, අපිව පිරිහවන, අපේ ජීවිතය අගාධයට අඳුරට ඇදලා දාන, අපේ ආර්ථිකයත් අපේ ගුණධර්මත් අපි නැති කරලා කාගේත් අප්‍රසාදයට පත් කරන දොරුවල කෙනෙකු බවට පත් කරන්නේ මේ සතර අගතියයි. ඡන්ද, දේශ, බය, මෝහ යන මේ සතර අගතිය අපේ ජීවිතයට ඒ තරම් බලපෑම් කරනව පෙන්වතුනි. ඒ නිසා මින් අත්මිදී කටයුතු කරන්නටයි අපි වග බලාගත යුතු වන්නේ. සතර අගතියක් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ඇයි? මේ ලෝකයේ ජන්මලාභය ලබන පුද්ගලයෙක් පින්වතුනි මුලින් ඔහුගේ මනස නිරවුල්, නිදහස්. මේ නිදහස් නිරවුල් මනසකින් කටයුතු කරන පුද්ගලයා සමාජයට මුහුණ දෙනකොට අර තිබිච්ච නිර්මල, නිදහස්, පිවිතුරු, පිරිසිදු සිත ක්‍රමයෙන් අපිරිසිදු වෙනවා. ප්‍රබස්සර මිදම් භික්කවේ චිත්තං, ප්‍රභාස්වරයි මේ මනස. නමුත් පසුව වෙන්නේ මොකද්ද? ඒ ප්‍රභාස්වර වූ මනස තමයි උපක්ඛිලේසේහි උපක්ඛිලෙත්තං, අපිරිසිදු වෙන්නේ කෙලෙස් වලින්. ඉපදුණු විගස අපේ පිරිසිදු මනස ඒ ආකාරයෙන්ම කිලිටි නොවි දිගින් දිගටම තිබුණා නම් අමුතුවෙන් මනස පිරිසිදු කරගන්න හැදෙන්න අපට දෙයක් නැහැ. නමුත් එහෙම තියෙන්නේ නැහැ. වැඩිහිටියන්ගෙන් සමාජය ඇසුරු කරනකොට හිත තුළ අර වැරදි චේතනා සංවර්ධනය වෙනවා. ඊර්ෂාව, ක්‍රෝධය, වෛරය, අමනාපය, කුහකකම, පලිගැනීම, තරංගය, ගුණමකුකම මේවා වර්ධනය වෙන්න පටන් ගන්නවා. ඒ නිසා චිත්තඅභ්‍යන්තරයේ මොකද වෙන්නේ? එක එක පුද්ගලයෝ නිර්මාණය වෙනවා. පුද්ගලයා තරුණයෙක් වෙනකොට, වැඩිහිටියෙක් වෙනකොට ඒ චිත්තඅභ්‍යන්තරයේ ඉන්න අය අතරේ හොරෙක් ඉන්නවා, සල්ලාලයෙක්, බේබද්දෙක්, මංකොල්ලකාරයෙක්, වංචනිකයෙක්, මේ හැම කෙනාගේම හදවත තුල වර්ධනය වෙනවා, සිත තුල වැඩෙනවා. අන්න ඒ පුද්ගලයෝ ටික හඳුනගෙන ඔවුන් පෝෂණය කරන්නට පෙළඹෙන්නේ නැතුව ඔය අතරේ ඉන්නවා හිතේම ශාන්තුවරයෙක්, තාපසයෙක් ඉන්නවා. අන්නේ ශාන්තුවරයා, අන්නේ තාපසයා, අන්නේ බෝධිසත්ව ගුණ ඇති පුද්ගලයා මතු කරලා ඔහුව එළියට ගන්නට තමයි අපි කටයුතු කරන්න ඕන. ඒ ශාන්තුවරයා පෑගෙන්න ඉඩ දුන්නොත් මිනිස්සු අයහපත් වෙන එක වළක්වන්න බෑ. ලෝකයට වෙලා තියෙන එකයි. අනිකා නසමින් තමා පමණක් ඉදිරියට එන්නට ආත්මාර්ථකාමී අරමුණු ක්‍රියාත්මක වෙලා තියෙන්නේ මේ නිසා. ඒ නිසා පින්නතුනි, ඔය වැරදි අය මේ හිතින් පළවා හැරලා ශාන්තුවරයාව, තාපසතුමාව පෝෂණය කරන්නට, උඩට ගන්නට හැම මොහොතකම කටයුතු කරන්න. ඒ නිසා මේ පිරිහිච්ච ජන සමාජය තුළ පුද්ගලයා යහමගට ගන්නට තමයි බුදුරජාණන් වහන්සේ මේ සතර අගතිය පෙන්වලා ඉන් අත්මිදෙන්න, ඉන් වෙන් වෙන්න අපට උපදෙස් දුන්නේ. ජීවත් වෙනවා කියලා කියන්නේ පින්වත්තුනි, කෙනෙකු තුල තියෙන ඉඳුරන්, ඇස කන නාසය දිව ශරීරයේ මනස යන ඉන්ද්‍රිය හයෙන්
මේ බාහිර ලෝකය අපි ග්‍රහණය කරගෙන බාහිර ලෝකයේ තියෙන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධර්ම අපි ග්‍රහණය කරගෙන ඇලෙමින් ගැටෙමින් ජීවත් වෙනවා. මේක තමයි කොයි කවුරුත් කරන දේ. මේ ඇලීම් ගැටීම් හමුවේ තමයි පින්නතුනි අපි තුල වැරදි චේතනා, වැරදි සිතුවිලි, වැරදි ක්‍රියාකාරකම්, වැරදි වචන, වැරදි තීරණ ගැනීම අප තුල ඇති වෙන්නේ. මෙන්න මේ වැරදි පැත්ත මකා දාලා වැරදි පැත්ත ජීවිතයෙන් අයින් කරලා නිවැරදි පැත්ත පෝෂණය කරන්නට අපි කටයුතු කරන්න ඕන. එහෙම නොවුනොත් තමයි අපි පිරිහීමට, අසාර්ථකත්වයට අපිපත් වෙන්නේ. අගතියට, අගාධයට, දුගතියට අපි ඇද වැටෙන්නේ අන්න ඒ ආකාරයෙන් කටයුතු නොකළොත්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ කරුණු 4 දේශනා කරලා ඉන් වෙන් වෙන්න උපදෙස් දුන්නා. ඡන්දේ යනු කැමැත්තයි. මේ කැමැත්තෙන් හොඳ දේ කරාට පිරෙන්නේ නැහැ. හොඳ තීරණ ගත්තාට පිරෙන්නේ නැහැ. ඒ නිසා පින්වතුනි කැමැත්තෙන් හොඳ දේ කළාට ඉන් පරිහානියටපත් වීමක් නැහැ. කයින්, වචනයෙන්, සිතෙන් යහපත් දේ, තමාගේ ආර්ථිකය ගොඩනගන යහපත් දේ, තමන්ගේ මෙලොව ජීවිතය ගොඩනගන යහපත් දේ, පරලොව ජීවිතය සාර්ථක කරන සුගතිගාමී ප්‍රතිසන්දියක් ලැබෙන හොඳ දේ. ඒ කරාට කිසි ගැටලුවක් නැහැ. එය පිරිහීමට නෙමෙයි දියුණුවටයි හේතු වෙන්නේ. ඡන්දේවත් කැමැත්තෙන් යහපත් දේ කරනවා නම්. දැන් පුද්ගලයාගේ මෙලොව ජීවිතය සාර්ථක කරන්න උත්සාහයෙන් කටයුතු කරනවා නම් ඒ උත්සාහයෙන් හරි හම්බ කරගත්ත දේ කැමැත්තෙන්නේ කරන්නේ. ඒ උත්සාහයෙන් හරි හම්බ කරගත්ත දේ කැමැත්තෙන්ම ආරක්ෂා කරගන්නව නම් අපේ දියුණුවට පාදක වන සත්පුරුෂයේ කල්යාණ මිත්‍රයෙක් ආශ්‍රය කරනවා නම් අපේ ආර්ථිකයේ ප්‍රපාතයට වැටෙන්නේ නැති, ආර්ථිකය බිඳ වැටෙන්නේ නැති, ආර්ථිකයෙන් පිරිහෙන්නේ නැති විදියට ආර්ථිකය සමබරව පවත්වාගෙන යන්නට කටයුතු කරනවා නම් එතන ඡන්දයෙන් කරන හොඳ දේ නිසා අපි අගතියට, දුගතියට, ප්‍රපාතයට, පිරිහීමටපත් වෙන්නේ නැහැ. දැන් පරලොව සුගතිය අත්වන ක්‍රියාකාරකම් මෙලොවදී නිර්මාණය කරගන්න, ඇති කරගන්න පුළුවන්. දැන් ශ්‍රද්ධාව පරලොව සුගතිය අත්පත් කරන්නට බලපානවා. එතකොට ශ්‍රද්ධාව තුනුරුවන් කෙරෙහි ඇති කරගන්න පැහැදීම අපි කැමැත්තෙන් ඒ දෙයට යොමු වුණොත්, ඊළඟට සිල්වත්ව ඉන්න ක්‍රියා කළොත්, ඊළඟට ත්‍යාග ගුණේ, පරිත්‍යාගය බෙදා හදාගෙන කන එක අපි තුල වැඩුණොත්, ඊළඟට පින්වත්නි නුවණින් බුද්ධියෙන් තැනට සුදුසු විදියට කටයුතු කරන්නට ප්‍රඥාවෙන් ක්‍රියා කළොත් එතකොට ඊළඟ භවයත් සාර්ථකයි. එතකොට මෙලොව සාර්ථක වෙනවා, පරලොව සාර්ථක වෙනවා. මේ දෙලොවම සාර්ථක කරගන්න අවශ්‍ය කරන ಗುಣධර්ම පූර්ණේ කරන්නේ අපි කැමැත්තෙන්. දැන් අපි පිනක් කරනවා, හොඳ දෙයක් කරනවා, මහා පුණ්‍ය කර්මයක්. එතකොට ඒකේ බලාපොරොත්තුවක් අපි තුල තියෙනවා. භවගාමී ජීවිතේ සැපවත් කරගන්න. පිනට ලැබෙන්නේ සැපනේ. සුඛෝ පුඤ්ඤස්ස උච්චයෝ. එතකොට මේ කැමැත්තෙන් මේ දේ කරා කියලා කිසිසේත්ම අපට අයහපතක් වෙන්නේ නැහැ. නමුත් බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙනවා කැමැත්තෙන්
තමන්ටත් අයහපතක් වන අනුන්ටත් අයහපතක් වන දේවල් සිතින් කයින් වචනයෙන් සිද්ධ කරොත් ආන්න එතනදී අපට වෙන්නේ පරිහානියටපත් වෙන්න වෙන එකයි. අභාවයට යන එකයි. අපි දුගතිගාමී වෙන එකයි. අපේ ආර්ථිකයත් පිරිහිලා ආධ්‍යාත්මයත් පිරිහෙන එකයි. අන්න ඒකයි පින්නතුනි මෙතනදී කියන්නේ. වඩාත් කල්පනාකාරීව ක්‍රියා කරන්න ඕන. ඡන්දය කැමැත්ත පාවිච්චි කරලා අයහපතක් වන දේ කරන්න එපා. පස්පව් දස කුසල් වලට නැඹුරු වෙන එක. කැමැත්තෙන් සිද්ධ කළොත් ඊළඟට සරුදී નિසරු හැටියට දැකලා નિසරුදී සරු හැටියට දැක්කොත් යුක්තිය අයුක්තිය විදියට දැකලා අයුක්තිය යුක්තිය විදියට දැක්කොත් සාධාරණේ අසාධාරණේ ලෙස දැකලා අසාධාරණේ සාධාරණේ ලෙස දැක්කොත් කල යුත්ත නොකල යුත්ත ලෙස දැකලා නොකල යුත්ත කල යුත්ත ලෙස දැක්කොත් පින්නතුනි අපිට මොකද වෙන්නේ? අපි කරපු සියලු දේම නරක පැත්තටයි යන්නේ. එහෙනම් නරක අයහපත් පාපී දේවල් අපි සිද්ධ කරන්නේ. ඒ නිසා එතනින් වෙන්නේ තමන් පිරිහෙනවා. තමන්ගේ ආර්ථිකය බිඳ වැටෙනවා. තමන්ගේ දරු පවුල පිරිහිලා යනවා. ඒ වගේම තමන්ගේ ආධ්‍යාත්මික ගුණධර්ම නැති වෙනවා. දැන් බලන්න පින්නතුනි අපි ඇස කන නාසාදී ඉඳුරන්ගෙන් පංචකාම වස්තුන් අපි ග්‍රහණය කරගන්නවා. පංචකාම වස්තුන් ග්‍රහණය කරගන්න ඕන සීමා සහිතවයි. සීමා රහිතව ඒ පසුපස හඹා යන්න දිව යන්න පටන් ගත්තොත් එතනදී අපි අනිවාර්යයෙන්ම පරිහානියටපත් වෙනවා. අපි අනිවාර්යයෙන්ම විනාශයටපත් වෙනවා. දැන් ඔබ දරු පවුලක් ඉන්න කෙනෙක් හිතන්නකෝ. ස්වාමියෙක් බිරිඳෙක් නැත්නම් අම්මා කෙනෙක් තාත්තා කෙනෙක්. ඔබ ඔබේ ස්වාමියාගෙන් තෘප්තියටපත් නොවි. ඔබ ඔබේ බිරිඳගෙන් තෘප්තියටපත් නොවි. පර ස්ත්‍රීන් පර පුරුෂයන් සොයා යන්න ගියොත් එතෙන්දි මොකද වෙන්නේ? කැමැත්තෙන් ඒකට යන්නේ. අනිවාර්යයෙන්ම ඔබේ පවුලත් කඩාකප්පල් වෙලා තව පවුල් කීපයක් කඩාකප්පල් වෙනවා. ඔබේ දරුවන්ට බැරි වෙන ඔබට අම්මා තාත්තා කියලා කියන්න අමතන්න. දරුවන්ට පාරට බහින්න බැරි වෙනවා. මූණ දෙන්න බැරි වෙනවා. ඇයි? අම්මාට වැරදි නමක් පට බැඳුනොත් තාත්තට වැරදි නමක් පට බැඳුනොත් ඒකෙන් ඔවුන් විනාශ වෙනව විතරක් නෙවෙයි මුළු දරු පවුලම නැත්තටම නැති වෙනවා. දැන් ওই කැමැත්තෙන් ඔය වගේ ගිහිල්ලා පර ස්ත්‍රී පරපුරුෂ සේවනයේට තමන්ගේ බිරිඳගෙන් ස්වාමියගෙන් තෘප්තිමත් නොවි රූප පසුපස ස්පර්ශයේ පසුපස හඹා ගිහිල්ලා මොන තරම් විනාශයටපත් වෙලා තියෙනවද පවුල්. පස්සේ පසුතැවුනට වැඩක් නැහැ. එතකොට වෙන්න ඕන හරිය වෙලා ඉවරයි. ඒ නිසා පින්නතුනි තමන්ගේ සීමාව දැනගෙන මට ඉන්නේ මගේ බිරිඳ විතරයි. මට ඉන්නේ මගේ ස්වාමියා විතරයි. මොනතරම් රූප පසුපස ගියත් ඒකෙන් සෑහීමට තෘප්තියටපත් වීමක් නැහැ. ඒ නිසා ඒ පිළිබඳව අවධානය යොමු කරන්න ඕන. පින්නතුනි සමහර අය බලන්න අතික තණ්හාව නිසා අල්පේච්ඡතාව වෙනුවට මහේච්ඡතාව ආසා අපේක්ෂා පසුපස සීමාවකින් තොරව හඹා යාම නිසා අධික තණ්හාව නිසා රාගය නිසා කාමය නිසා ඒ තණ්හාවමයි පුද්ගලයා විනාශ වෙනවා. අනික් පැත්තෙන් බලන්න මේ අධික තණ්හාව නිසා තමයි විවිධ හොරමැරකම් මේ වගේ දේවල් වලට යන්නේ. ඒනුත් වෙන්නේ තමා අගතියට යනවා. දැන් සමහරු තණ්හාවෙන් ඡන්දයෙන් රේස් දාන්න යනවා. කවදාවත් ඒන් තෘප්තිමත් වෙනවද? නැහැ.
වෙන්නේ මොකද්ද? වෙන්නේ තමා පරිහානියට ප්‍රපාතයට ඇද වැටෙන එක විතරයි. ඒ නිසා කිසි දිනක ඒ ප්‍රපාතයෙන් නෙකුඩ වෙන්න බෑ. මේ සූදුව දැන් බලන්න සමහරු මේ මත් වතුරට ඡන්දයෙන් කැමැත්තෙන් ගිහිල්ලා මොකද්ද කරගන්නේ? මුළු ජීවිතේම විනාශ කරගන්නවා. ඒ නිසා අප තුල තියෙන කැමැත්ත භාවිත කරන්න ඕන ඊටම අර පරිස්සමින්. මේක අදූරදර්ශීව මේ කැමැත්ත භාවිත කළොත් අපේ ජීවිත තරණයේදී වෙන්නේ විනාශයක්. අපට අයහපතක්, පිරිහීමක්, අගතියට යාමක්. මෙලොව පමණක් නෙවෙයි පරලොවත් දුගතිගාමී වීමක්. ඒ නිසා ඡන්දයෙන් නොපිරිහි කටයුතු කරන්න ඕන. හැම පැත්තම. ළමයෙක් වේවා, තරුණ තරුණියක් වේවා, වැඩිහිටියෙක් වේවා, වයෝවෘද්ධ කෙනෙක් වේවා, ඡන්දයෙන් නගතියට ගියාම තමයි. ඒ නිසා ඒ පිළිබඳව සැලකිලිමත් වෙන්න කියන එක තමයි බෞද්ධ උපදේශය. ඊළඟට අපි ඡන්දේ පාවිච්චි කරලා තෝරා ගන්න පාලකයා. ඒත් කැමැත්ත පාවිච්චි කරලානේ. අපිට දුර දක්නා බවක් නැත්තම් කෙටි දුර ළඟ දුර නම් අපි බලන්නේ. ඒ තරම් ඈත දුරක් බලන්නේ නැතුව ළඟ අපි බලනවා නම් අපිට වෙන්නේ මොකද්ද? අපි ගත්ත තීරණේ හරිය කියලා ගත්තට පස්සේ පසුතැවෙන්න වෙනවා. ජීවිතේ මම ගත්ත තීරණේ නිවැරදි නෑ නේද කියලා. මොකද බලාපොරොත්තු වුණු දේ පාලකයාගෙන් ඉටු වෙන්නේ නැති වුණොත් අපිට එතෙන්දි වෙන්නේ සම්පූර්ණයෙන්ම විනාශයටපත් වීමක්. බලාපොරොත්තු බිඳ දමාගෙන ඒවා කඩා හිරිලා නැවතත් පසුතැවි ඉන්නයි වෙන්නේ. ඒ නිසා ඡන්දය පාවිච්චි කරද්දී අපි තාම සැලකිලිමත් වෙන්න ඕන. දෙවැන්න ද්වේෂයයි. ද්වේෂය කියන්නේ තරහ. ව්‍යාපාදේ කියලාත් කියනවා. පටිඝය කියලාත් කියනවා. පුද්ගලයාට විශාල බලපෑමක් කරන, ජීවිත අනතුරු කරන, ඒ වගේම ජීවිතයට මරු කැඳවන දෙයක් හැටියට මේ ද්වේෂය සඳහන් කරන්න පුළුවන්. ක්ෂණික කෝපය සඳහන් කරන්න පුළුවන්. ඒ නිසා කේන්තිය, කෝපය මේ වගේ දේවල් පුද්ගලයාගේ ජීවිතයට සිදු කරන බලපෑම මේ මෙතකේ කියලා කියන්න අමාරුයි පින්නතුනි. ද්වේෂය ආකාර දෙකකින් ඇති වෙනවා. එකක් තමයි ද්වේෂය ඇති වෙනව තමා වෙනුවෙන්. ද්වේෂය ඇති වෙනව අනුන් වෙනුවෙන්. මේ දෙකෙන් වැඩියෙන් ගත්තාම ද්වේෂය වැඩියෙන් ඇති කරගන්නේ තමා වෙනුවෙන්. අපි හිතන්නේ නැති වුණාට. දැන් මෙහෙම කිව්වහම කෙනෙකුට හිතෙන්න පුළුවන් නෑ අපි නම් ද්වේෂය ඇති කරගන්නේ අනුන් වෙනුවෙන් තමයි වැඩිපුර කියලා. නමුත් නෑ පින්නතුනේ. අපි වැඩිපුර ද්වේෂය ඇති කරගන්නේ තමා වෙනුවෙන්. ඒ නිසා ද්වේෂය කියන එක මහා බලපෑමක් කරන මහත් පහත් ක්ලේශයක්. ද්වේෂය නිසා තමයි අපි අඥාන අනුවන මෝඩ තීරණ ගන්න. ක්ෂණික කෝපයෙන්. ක්ෂණික කෝපය ආපු ගමන් ළඟ තියෙන භාජන වලට ගහනවා. තමන්ම සල්ලි දීලා ගෙදරට ගෙනාවේ. ෆෝන් එක පොළොවේ ගහනවා. ලැප්ටොප් එක පොළොවේ ගහනවා. කම්පියුටරේ ඩෙස්ක්ටොප් එක අරගෙන වීසි කරන ජනේලෙන් එහා පැත්තට. ඒකේ අවශ්‍ය දත්තයක් එන්නේ නැහැ කියලා. දැන් ඒ අදාළ ඒ මැෂින් එක, ඒ යන්ත්‍රය දන්නවද මේක? දන්නේ නැහැ. මේක මේ හිතේ ප්‍රශ්නයක්. ඒ නිසා නොයිවසීමේ ස්වභාවය නිසා, කෝපය නිසා ඊටාම වැරදි තීරණ ගන්න. සමහර වෙලාවට ලක්ෂ 2-3ක ෆෝන් එකක් වෙන්න පුළුවන්. ක්ෂණික කෝපය නිසා පොළොවේ ගහලා ආයිත්
පස්සේ පසුතැවෙනවා. මේ වගේ සිද්ධීන් ඕන තරම් දකින්න පුළුවන්. මේ ශනික කෝපයෙන් සිද්ධ වන විපත. සමහර වෙලාවට ළඟ තියෙන වීදුරු කබඩ් ටික ළඟ තියෙන්නේ අතින් ගහනවර වීදුරු ටික කඩාගෙන යන්න. ඒතර වීදුරු ටික කඩාගෙන ගියා වගේ නෙමෙයි. ඒ අල්මාරියත් කැඩිලා බිඳලා යනවා විතරක් නෙවෙයි තමන්ගේ අතපයත් තුවාල වෙනවා. ඊළඟට මැහුම් දාන්න ස්පිරිතාලට යනවා. සමහර වෙලාවට නරක විදියට අතේ ඇඟිලි අතර නහර කැපුණොත් ඒ අතේ ඇඟිලි වැඩ කරන්නේ නැති වෙනවා. හුඟක් අයට වෙලා තියෙන දේ මා මේ කියන්නේ. සමහරු පස්සේ අපිත් එක්ක ඇවිල්ලා කතා කරනවා ආම්දුරනේ. මේ වගේ කෝපයක් ඇවිල්ලා තමයි මගේ මේ දකුණු අතේ දැන් ඇඟිලි දෙකක් වැඩ කරන්නේ නැහැ. බලන්න ආම්දුරනේ අපට මේ ඉවසන්න බැරි කම නිසා සිද්ධ වෙච්ච දේවල්. එතකොට ඉතින් වෙන්න ඕන දේවල් වෙලා ඉවරයි. දැන් පසුතැවෙනවට වැඩක් නැහැ. හැබැයි ජීවිත කාලේම පසුතැවෙනවා. සමහරු ශනික කෝපය නිසා තමයි සියදිවි ව්‍යානි කරගන්නේ. ඉවස ගන්න බෑ. ඒ නිසා ගෙල වැළලා ගන්න වහ බොනවා. ගඟේ මූදි පමනවා. කෝච්චියට බෙල්ල තියනවා. දැන් මේ වගේ දේවල් කරන්නේ කෝපය, ශනික කෝපය. ඒ නිසා මේ කෝපය කියන එක අපට කවදාවත් යහපතක් කරන්නේ නැහැ. අපිට කරන්නේම අයහපතක්. අපිට කරන්නේම විපතක්. මේක තේරුම් ගන්න ඕන පින්නතුනේ. මෙන්න මේ විපත අපි තේරුම් අරගෙන ඉන් වැළකින්නට අපි උත්සාහ කරන්න ඕන. ඒ නිසා හරිම භයානක දෙයක් ශනික කෝපය. දැන් පින්නතුනි අපි වැඩියෙන් තරහ ගන්නේ මා කලින් කිව්වා තමාගේ ක්‍රියාකලාපයන් වෙනුවෙන්මයි. දැන් අපි පෑන අරගෙන ලියාගෙන යනවා. ලියාගෙන යන අතරේ පෑන ලියවෙන්නේ නැති වෙනවා. ලියවෙන්නේ නැති වුණු ගමන් මොකද කරන්නේ? පොඩ්ඩක් පෑන ගස්සලා ආපහු ලියනවා. ලියවෙන්නේ නැහැ. ඔන්න කේන්ති ගත්තා. දැන් පෑන පලිදයකට නෑ. ඒක හිතප්පපුවක් තියෙන එකක්ද නෑ. ඒ නිසා ඒකේ හිරවීමක් වෙන්න පුළුවන්, කාබන් ඉවර වෙන්න පුළුවන්, තින්ත ඉවර වෙන්න පුළුවන්. ඒක වෙන්න පුළුවන් දේ. ඒකට කේන්ති අරගෙන වැඩක් නෑ. අපි එළියට බහිනවා. පාරට බැහැලා අපි යනවා. එළියට බැහැලා ගෙදර දොර කොටින් එළියට බැහැලා මිදුලේ අඩි කීපයක් ඇවිදගෙන යද්දී අපේ කකුල ගලක වදිනවා. දැන් ඉතින් රටේ නැති දේවල් කියා බනිනවා. කාටද බයින්නේ? Tamanටමනේ. ඒ නිසා අර ශනික කෝපය Taman කේන්ති අරගෙන තියෙන්නේ තමා වෙනුවෙන්මයි. දැන් අපි හිතමු උදේට තේ එකක් හදන්න කියලා කුස්සියට යනවා කෙනෙක්. ගිහිල්ලා ගෑස් ලිප ඔන් කරනවා. ඊයේ හැන්දෑවෙත් ගෑස් තිබුණා. උදේ ඔන් කරනකොට තමයි ගෑස් නැහැ කියලා දන්නේ. දැන් මොකද වෙන්නේ? දැන් අත්‍යවශ්‍ය වෙලාව. දැන් තාම ගෑස් එකක් ගෙන්න ගන්න කඩේ ඇරලත් නැහැ. තේ එකක් බොන්න විදියකුත් නැහැ. ඔන්න බලන්න පින්නතුනේ. දැන් විදුලියත් බැලුවම විදුලියත් නැහැ. කරන්ට් එකත් ගිහිල්ලා. දැන් කේන්ති. එතකොට ගෑස් එකේ වරදද? නැහැ. පින්නතුනේ මේ තියෙන්නේ මගේ වරද, තමන්ගේ වරද. තමන්ගේ හිතේ තමයි මේ වරද තියෙන්නේ. නොයිවසීම, දරාගත නොහැකිකම, ශනික කෝපය. දවසේ ගත්තාම පින්නතුනේ මුළු දවසෙන් ඇතිවන සිතුවිලි වලින් වැඩි ප්‍රමාණයක් ඇති වෙන්නේ දේශ සහගත සිතුවිලි. ඒ නිසා දේශයේ පිටු දකින්නටයි අපි කටයුතු කරන්න ඕන. එතකොට තමයි අපි සාර්ථක මිනිසෙක් වෙන්නේ. තොර තමා වෙනුවෙන් කේන්ති ගන්නවා. තමන් අනුන් වෙනුවෙනුත් කේන්ති ගන්නවා. ඒ කේන්තියන ඊර්ෂ්‍යාවත් එක්ක. එයා හොඳට ඇඳුමක් ඇඳොත්, හොඳ සපත්තු දෙකක් පාවිච්චි කළොත්, ගේ හොඳට හදාගත්තොත්, හොඳ වාහනයක් ගත්තොත්
මොකද මෙහා ගෙදර එක්කෙනා ඉරිසියයි. ඒ නිසා එයා පෙන්වන්න බෑ. එයත් එක්ක කේන්ති. එයා කතා කළත් වැරදි, නාවුනත් වැරදි, ඇන්දත් වැරදි, පළඳත් වැරදි. අපි අතරේ බොහෝ දේ සිද්ධ වෙන්නේ මේ සුළු කාරණයක් මුල් කරගෙන ගන්නා කේන්තියේ ප්‍රතිඵලයක් නිසා. බලන්න. අපි තුල හික්මීමක් නැති වෙනකොට මානසිකව මේ ඇති කරගන්නා කේන්තිය හමුවේ මහා විනාශයක් අපි කරගන්නවා. අන්තිමට ජීවිතෙන් වන්දි ගෙවන්න වෙනවා. ඒ නිසා අපි කරන්න ඕන මේ ද්වේෂය පාලනය කරගෙන කටයුතු කරන්න. මේ ද්වේෂය පාලනය කරගන්න අපිට තියෙන ක්‍රම දෙකක් අනුගමනය කරන්න. එක් ක්‍රමයක් තමයි හිතට ද්වේෂය ඇති වුණා කියලා දැනෙන්න ඕන. දැන් මම ඉන්නේ කේන්තියෙන්. මම ඉන්නේ නොයිවසීමෙන්. ද්වේෂය ඇති වුණයි කියලා අපට හිතන්න බැරි නම් ඒ ද්වේෂය පාලනය වෙන්නේ නැහැ. එහෙනම් ද්වේෂය පාලනය කරන එක ක්‍රමයක් තමයි දැනුවත් වීම, පජානාති. දෙවෙනි කාරණේ තමයි පින්නතුනි දේශයට පටහැනි වූ ක්‍රියාකලාපයකට අපි යන එක. ඒ තමයි මෛත්‍රිය. මෛත්‍රියෙන් යුක්තව ක්‍රියා කරන්න ඕන. මෛත්‍රී සහගත චේතනාවෙන් කටයුතු කරන්න. එහෙනම් මෛත්‍රී මූලික මනෝභාවයක් ඇති කරගන්න ඕන. මෛත්‍රියෙන් කටයුතු කළොත් තමයි අර දේශේ පාලනය කරගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා ඔය ක්‍රියාමාර්ග දෙක අනුගමනය කළොත් අපට පුළුවන් වෙයි දේශය යම් තැනකට පාලනය කරගන්න. එහෙනම් මෛත්‍රී වඩන්න නැතුව මේක කරන්නම බෑ පින්වතුනි. මෛත්‍රී කරන්න ඕනේ ඉස්සෙල්ලම Tamanටනේ. මං කිව්වේ වැඩියෙන් දේශ කරන්නේ Tamanට. ඒ නිසා මෛත්‍රී කරන්නත් ඕනේ ඉස්සෙල්ල Tamanට. මම නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, දුකෙන් මිදේවා කියන මේ හැඟීම ඇති කරගන්න ඕන තමා කෙරෙහි. ତොර තමා කෙරෙහි මේ දේ ඇති කරගත්තොත් අපට පුළුවන් වේවි හොඳ තැනකට එන්න. එහෙම නැතුව බෑ. එහෙනම් අගතියට යන මේ දෙවැනි කරුණෙනොත් වෙන් වෙන්න, ද්වේෂයෙන් වෙන් වෙන්න, තරහෙන් වෙන් වෙන්න අපි ක්‍රියාත්මක වෙන්න ඕන. බය තුන්වෙනි එක. පින්නතුනි බයනොත් අපි අගතියට යනවා. බය මුල් කරගෙන මේ අස්ථාන බය ඇති කරගන්න. ස්ථානීය බය හොඳයි. අස්ථානීය බය තමයි භයානක. දැන් අපි හිතනවා මාව අභිබවා යයි. උන්න බලන්න එහෙම එකක් නැහැ. ඔහුගේ හිතේ එහෙම එකක් නැහැ. මම හිතනවා මම බය වෙනවා. එයා මගේ දොස් අරයත් එක්ක කියයි. ඊට කලින් එයා ගැන වැරදි චිත්‍රයක් මන් දීලා තියනවා. අන්න බලන්න. තමන්ගේ චරිතයේ අඩුපාඩුකම් තියෙනකොට තමන් ඇසුරු කරන කෙනා ගැන ඇති කරගන්න සැකයක්, බයක්. බය වෙලා ඊට පස්සේ අහවල් කෙනාට මේවා කියයි කියලා ඉස්සෙල්ලා ගිහිල්ලා ඔහු ගැන වැරදි චිත්‍රයක් දෙනවා. ඇත්තටම ඔහු එහෙම හිතලා නැහැ. ඇත්තටම ඒ පුද්ගලයා තමන් ගැන වැරදි කිසිම චේතනාවක් ඇති කරගෙන නැහැ. නමුත් තමන් බය වෙලා තියෙනවා. මේ බිය නිසා අගතිගාමී තත්ත්වයකට අපි ඇද වැටෙනවා. බයේ හොඳ පැත්තක් තියෙනවා. ඒකෙන් අගතියට යන්නේ නැහැ. ඒකෙන් වෙන්නේ අපි සුගතියට යන එක. යහපත අපට සිද්ධ වෙන එක. ඒ මොකද්ද බියෙහි හොඳ පැත්ත? පින්වතුනි, බියෙහි තියෙනවා අත්තානුවාද බය, පරානුවාද බය, දණ්ඩ බය, දුක්ගති බය කියලා හතරක්. අත්තානුවාද බය කියලා කියන්නේ තමාගේ ආත්ම ගෞරවය ගැන හිතලා
වැරදි වැඩවලින් වෙන් වෙනවා. ඒක තමයි අත්තානුවාද බය. හොඳ දේ කරනවා, නරක දේ කරන්නේ නැහැ. ඇයි? මේ දේ කළොත් මගේ ආත්ම ගෞරවය කෙලෙසේවි. අන්නේ හැඟීමෙන් තමයි කරන්නේ. එතකොට හොඳ දේ කරන්න පෙළඹුණාම නරක දෙයින් අපි ඉවත් වෙනවා. අත්තානුවාද බය. පරානුවාද බය. මම මේ දේ කළොත් මට අහවලා දොස් නගයි. එහෙම දොස් නැගුත් හොඳ නැහැ. ඒ නිසා මම මේ වැරදි දේ කරන්නේ නැහැ. හොඳයි නේ පින්නතුනේ. අන් අයගෙන් දොස් අහන්න වෙයි කියලා නරක දෙයක් කරන්නේ නැහැ. කොච්චර දෙයක්ද? ඒක හොඳ දෙයක්. පරානුවාද බය. දණ්ඩ බය. දඬුවමට බයයි වැරදි කරන්නේ නැහැ. මම මේ වරද කළොත් මම නීතියේ රැහැනට හසු වෙයි. නීතියේ රැහැනට හසු වෙලා මට මේ දේවල් විඳින්න සිද්ධ වෙයි. හිරගත වෙන්න සිද්ධ වෙයි. දඬුවම් විඳින්න සිද්ධ වෙයි. එහෙම වුණොත් මගේ දරු පවුලට මොකද වෙන්නේ? අපේ අනාගතයට මොකද වෙන්නේ? දරුවන්ට සමාජයේ මුහුණ දෙන්න පුළුවන් වෙයිද? මෙන්න මේව හිතලා අර වරදින් වළකින්න ඕන. අන්න බලන්න දණ්ඩ බය නිසා හොඳ පැත්තේ සිද්ධ වෙලා තියෙන දෙයක්. ඊළඟට දුක්ගති බය කියලා තවත් බයක් තියෙනවා. දුක්ගති බය කියලා කියන්නේ මේ වරද කළොත් මට යන්න වෙන්නේ දුගතියට. මට යන්න වෙන්නේ සතර අපායට. ඒ නිසා නිරය තිරිසන් പ്രേත අසුර යන සතර අපායට ඇද වැටෙන්නේ නැති හොඳ දෙයක්, යහපත් දෙයක් කරන්න අපි පෙළඹෙන්න ඕන. එතකොට දුගතියට තියෙන බය නිසා හොඳ දේ කරනවා. හොඳයි නේ පින්නතුනි. දුගතියට තියෙන බය නිසා හොඳ දේ කරන්න පෙළඹුණොත් ඒ බය යොදාගෙන තියෙන හොඳ පැත්තට. ඒ නිසා අත්තානුවාද බය, පරානුවාද බය, දණ්ඩ බය, දුක්ගති බය කියන මේ හතර බය තුල අපිව යහපත් කෙනෙක් කරනවා. හොඳ කෙනෙක් කරනවා. ගුණ සම්පන්න කෙනෙක් කරනවා. සදාචාර සම්පන්න පිවිතුරු මිනිස්සෙක් බවට පත් කරනවා. ඒ නිසා මේ බය හොඳයි. එහෙත් අර අස්ථාන බය ඇති කරගෙන අපි තීරණ ගන්න ගියොත් අන්න එතන තමයි අපිට මහත් විනාශයක් වෙන්නේ. එතනදි තමයි අපිට අයහපතක් වෙන්නේ. අන්න ඒක තේරුම් ගන්න අපි කටයුතු කරන්න ඕන. හතරවෙනි කරුණ අගතිගාමී කරුණ තමයි මෝහය. පින්නතුනේ මෝහයත් මෝඩකමත් මුලාවත් අපිව විනාශයටපත් කරන, අපිව අයහපතට ගෙන යන කරුණක්. සමහර වෙලාවට හිතන්නේ මම තමයි හොඳම තීරණ ගන්න කෙනා, හොඳම නුවණක්කාරයා, හොඳම පඬිතයා, හොඳම සත්පුරුෂයා, හොඳම නුවණැත්තා මම තමයි. මට වඩා කෙනෙක් නැහැ. මං ගන්න තීරණේ තමයි හරිම තීරණේ. මං කරන දේ තමයි හොඳම දේ. මෙන්න මේ වගේ අනුවණව අඥානව සිටීම නිසා තමන් අගතියටපත් වෙනවා. ඒ නිසා අපි වග බලා ගන්න ඕන අපේ ජීවිතය තුළ මෙන්න මේ මෝඩ තීරණ වලින් නික්මිලා හොඳ දේ කරන්න. මෝඩ තීරණයකට එළඹිලා අපි වැඩ කරන්න ගියොත් අපට වෙන්නේ බලවත් අසාධාරණයක්, අයහපතක්. අපේ ආර්ථිකයත් අපි පිරිහව ගන්නවා. යම් සමහර වෙලාවට හිතවත්ව කෙනෙක් උපදෙස් දෙනවා. ඔයා මේ දේ කරන්න එපා. හිතන්නේ අපේ අයහපතට කියන්නේ කියලා. ඇත්තටම යහපතට කියන කෙනෙක් යා. කල්යාණ මිත්‍රෙක්, සත්පුරුෂ මිනිස්සෙක්. නමුත් අපි පඬිතයි කියලා හිතලා ඒව එකක්වත් ගණන් ගන්න නැතුව කටයුතු කරන්න යනවා. ඒ කටයුතු කරන්න යාමේ ප්‍රතිඵලය වෙන්නේ අයහපතට අපි ඇද වැටෙනවා. පරිහානියට අපි ඇද වැටෙනවා. ඉතින් මේක තේරුම් ගන්න තරම් ශක්තියක් අපට නැති වුණොත් අපේ ආර්ථිකයත් පිරිහිලා අපේ ආධ්‍යාත්මයත් පිරිහෙනවා.
මෙන්න මේක හරි හැටි අපි තේරුම් ගන්න ඕන පින්නතුනේ. නැත්තම් අපිට මේ ගමන යන්න බෑ. එහෙනම් ලෞකික ජීවිතයේ සාර්ථකත්වයටත් ලෝකෝත්තර ආධ්‍යාත්මික ජීවිතයේ සාර්ථකත්වයටත් අතිශයින්ම බලපාන කරුණක් තමයි ඡන්ද දේශ බය මෝහ. මේ හතර තේරුම් ගන්න. තේරුම් අරගෙන මම ඉන්නේ දැන් කොතනද? මොනවද කරන්නේ? මං කරන දේ ධර්මයට එකඟද? එහෙම නැත්නම් මං ගන්න තීරණේ හරිද? මං කාගෙන් හරි උපදේශයක් ලබාගෙන ඉදිරියට යනවද? මෙන්න මේ විදියට හිතලා කටයුතු කරන්න අපි පෙළඹුණොත් පින්වතුනි අපිට යහපතක් උදා කරගන්න පුළුවන්. ඒ වුණාට කිසි කෙනෙක් කියන වචනයක් ගණන් ගන්න නැතුව. අම්මා තාත්තා කියන එක ගණන් ගන්නෙත් නෑ, සහෝදර සහෝදරියෙක් කියන එක ගණන් ගන්නෙත් නෑ, ගුරුවරයෙක් කියන එක ගණන් ගන්නෙත් නෑ, පන්සලේ ස්වාමීන් වහන්සේ කියන එක ගණන් ගන්නෙත් නෑ, කල්යාණ මිත්‍රයා හිතවතා කියන එක ගණන් ගන්නෙත් නෑ. මම තමයි සියල්ල දන්න කෙනා. ඒ නිසා එක එක්කෙනාට බෑ මට උපදෙස් දෙන්න. මගේ තීරණේ මං ක්‍රියාත්මක කරනවායි කියන මේ චින්තනයට පැමුණුනොත් අනිවාර්යයෙන්ම අපි ප්‍රපාතයට ඇද වැටෙනවා. හිතන්න මොහොතක්. මා ගන්නා තීරණය මටත් මගේ දියුණුවටත් මගේ ආර්ථිකය ආරක්ෂා වීමටත් ඒ වගේම අන් අයගේ යහපැවැත්මටත් මේකට හේතු වෙලා තියෙනවද? අන්න එහෙම හේතු වෙලා තියෙනවා නම් අන්න ගන්න තීරණේ හරි. නමුත් මං ගන්න තීරණේ මටත් අයහපතක් නම් අන් අයටත් අයහපතක් නම් මං කොහොමද ඒ තීරණේ හරි කියලා කියන්නේ? මං කොහොමද ඒ තීරණෙන් ඉදිරියක් හදාගන්නවයි කියලා කියන්නේ? ඒ නිසා පින්වත්නි වඩාත් සැලකිලිමත් වෙන්න ඕන තීරණ ගැනීමේදී. එහෙම නොවුනොත් අපි කරන වැඩ අපටත් අන් අයටත් අයහපතක් වෙනවා කිසිදු සැකයක් නැහැ. ඒ නිසා ඔබත් ඔබේ ජීවිතය ගැන දකින්න මේ ඡන්ද දේශ බය මෝහ කියන සතර අගතියෙන් අගතියටපත් නොවි දුරදක්නා නුවණින් බුද්ධිමත්ව තීරණ ගන්න. හැම මොහොතකම ඉක්මන් වෙන්න එපා. ශනික තීරණ ගන්න එපා. එහෙම කළොත් ඔබටත් සාර්ථක ජීවිතයක් ගත කරන්නට අවස්ථාව ලැබෙන අතර මෙලෝ පරලෝ දෙලෝ සාර්ථක කරගෙන අවසන අමා මහ නිවනින් සැනසෙන්නට ඔබට වාසනාව උදා කර ගන්න පුළුවන්. එවැනි තත්ත්වයක් ගොඩනගා ගන්නට ඔබට ධර්මඥානය පහළ වේවායි ප්‍රාර්ථනා කරනවා. පින්වතුනි, අද මේ උතුම් ධර්ම දානමය පුණ්‍ය කර්මයේහි සදැහැති දායකත්වයෙන් කටයුතු කළේ කේ කුසුමා මහත්මිය සහ විජේමුණුගේ කුසුමලතා මහත්මිය යන පින්වත් දෙදෙනා විසිනුයි. අරමුණු අතරේ සඳහන් කරනවා තංගල්ල පට්ටිය පුලවිසූ කේ නදෝරිස් පියාට ජී සොපිනා මෑණියන්ට වීරකැටියේදී අකල් මරණයකට ගොදුරු වූ සෂාන් පුතුට මාකුලදී මියගේ සඳරුවන් පුතු ඇතුළු නමින් පරලෝ සැපත් සියලු දෙනාට පින් අනුමෝදන් කිරීම, වලස්මුල්ල පල්ලේ කන්ද අරබකොට විසූ විජයමුනිගේ ප්‍රේමදාස පියාණන්ටත් විජයමුනිගේ යසෝහාමි මෑණියන්ට ඕලුවාරේ විසූ උක්කුන් මහතා ලැන්ටිස් රාලහාමි මැගිනෝනා ඇතුළු නමින් පරලෝ සැපත් සියලු ඥාති හිත මිත්‍රාදීන්ට පුණ්‍යානුමෝදනා කරන්න බලාපොරොත්තු වෙනවා. මේ නම් සඳහන් කර සියලු දෙනාට මේ පින් අත්පත් වේවා. එය සුගතිගාමී වේවා. අවසන අමා මහ නිවනින් සැනසීවායි ප්‍රාර්ථනා කරමු. දායකත්වයේ දරන පින්වතුන්ගේ ජීවත්ව සිටින සියලුම ඥාති හිත මිත්‍රාදීන්ට, දූ දරුවන්ට, සහෝදර සහෝදරියන්ට සෙත් ප්‍රාර්ථනා කරනවා. ඒ නිසායි පවුල් වල සියලු දෙනාටම යහපතක්ම වේවා. තුනුරුවන්ගේ අනන්ත ආශිර්වාදය ලැබිලා
ඔබව නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. දලදා හාමුදුරුන්ගේ පිහිට ජයශ්‍රී මහ බෝසමිඳුන්ගේ ආශිර්වාදයම ඔබ සියලු දෙනාටම ලැබේවායි ප්‍රාර්ථනා කරනවා. යන්නේන ගමන බිමනේදී කරන කියන කටයුතු වලදී කිසිම බාධාවක් නැතුව ඒ සියල්ල ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා. ඒ වගේම ප්‍රාර්ථනා කරනෝ දේශකයාණන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයට ආශිර්වාද ප්‍රාර්ථනා කිරීම, ගායන් දුෂ්‍යන්ත මහතා ඇතුළු පවුලේ සැමටත්, වස්සාන ධර්මදේශනා YouTube නාලිකාවේ කාර්ය මණ්ඩලයටත් සෙත් ප්‍රාර්ථනා කිරීම. කොරෝනා උවදුර දුර වේවා, සියලු ලෝක සත්වයෝ නිරෝගී වේවායි ප්‍රාර්ථනා කරනවා. ඒ නිසා මේ සියලු යහපත් ප්‍රාර්ථනා ඒ ආකාරයෙන් ඉෂ්ට සිද්ධ වේවා. සියලු දෙනාටම මෙලොව යහපත වේවා, පරලොව යහපත වේවා. අවසන උතුම් අමා මහ නිවනම සාක්ෂාත් වේවායි ප්‍රාර්ථනා කරමු. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක ශාසනං. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති. වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ ඔබ ඒ ශ්‍රවණය කළේ පරලෝ සැපත් තංගල්ල පට්ටියපොළ විසූ කේ නදූරිස් පියාණන්ට සහ ජී සොපිනෝනා මෑණියන්ටත්, වලස්මුල්ල පල්ලිකන්ද අරබුගඩ විසූ විජමුනිගේ ප්‍රේමදාස පියාණන්ටත්, විජමුනිගේ යසෝහාමී මෑණියන් ඇතුළු නමින් පරලෝ සැපත් සියලුම ඥාතිහිත මිත්‍රාදීන්ට පුණ්‍යානුමෝදනා පිණිස වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ සිදු කළ ධර්ම දානමය පින්කමයි. එවෙනුවෙන් පින්බර දායකත්වයෙන් කටයුතු කළේ කේ කුසුමා මහත්මිය සහ විජමුනිගේ කුසුමලතා මහත්මිය යන පින්වත් දෙපළයි. සිදු කළා වූ ධර්ම දානමය කුසලයේ අනුභවයේ බලයෙන් එම පින්වත් දෙපළට නිදුක් නිරෝගී චිරජීවනයේ උදා වේවායි සාදු සිතින් ප්‍රාර්ථනා කරමු. ධම්මසු ඔබ සැමට සම්මා සම්බුදු සරණයි. විදේශගතව සිටින ඔබටත් ඔබේ ජන්මදිනය වෙනුවෙන් ඔබෙන් වෙන් වූ නෑහිත මිතුරන් වෙනුවෙන් පුණ්‍යානුමෝදනා කිරීමටත්, සුජීවත්ව සිටින ඔබේ දෙමාපියන්ට ආශිර්වාද කිරීමටත් වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ දායකත්ව ධර්මදේශනා ප්‍රචාරය කිරීම සඳහා දැන්ම කතා කරන්න 071 57 57 13 දුරකථන අංකයට 071 57 57 13 දුරකථන අංකයට. ධම්මසු ඔබ සැමට තෙරුවන් සරණයි. 0.71 8යි 57යි 57යි 13 0.71 8යි 57යි 57යි 13. වස්සාන ධර්මදේශනා දිනපතා නවතම ධර්මදේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්මදේශනා අපගේ YouTube නාලිකාව දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න. බෙල් අයිකනය ක්ලික් කරන්න. වස්සාන ධර්මදේශනා